පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සාමාන්‍ය සමයේ 11 වන සතියට පාතබන අද දින සුපුරුත තුලින් අපට කියා දෙන්නේ දේව රාජ්‍ය අප විසින් පිළිගත යුතු ආකාරය හා දිවා රැ දෙකෙහි එම දේව රාජ්‍ය උන්වහන්සේ විසින්ම අප තුළ වර්ධනය වන්නට සලසන ආකාරය පිළිබඳවයි. මෙලව ජීවත් වන කාලය තුලදී යහපත ලොව පුරා පතුරවමින් අනෙක් අයට අස්වැසිල්ලක් වන්නට අප උත්සාහ කළ යුතු අතර අප කළ හොඳ නොහොඳ අනුව ජේසුස් වහන්සේ විසින් අපව විනිශ්චය කරනු ලබයි. පවුලක් ලෙස යදින්නට එකතු වී ඇති මේ මොහොතේ දේව රාජ්‍ය සැබෑ ප්‍රීතිය අත්දකින්නට අපට වරම් ඉල්ලා මේ උතුම් වූ දිව්‍ය යාගයට බැතිසිතින් සහභාගී වෙමු. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, විශේෂාකාරයෙන් මේ මොහොතේදී අපගේ හදවත් සෝදිසි කරගනිමු. දෙවියන් වහන්සේගේ කැඳවීම අපි ප්‍රතික්ෂේප කරමින් ඔවුන් වහන්සේ අප වෙත ගෙනෙන ඔවදන් ඉගැන්වීම් අපි ප්‍රතික්ෂේප කරමින් උන්වහන්සේට විරුද්ධව අප සිදු කළ සෑම පාපයක් ගැනම අපි මෙනෙහි කරමින් පසුතැවිලි වෙමු, මනස්ථාපනය වෙමු. ඒ සියලු පාපයනට ක්ෂමාපා දෙමින් යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්නේ මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයෙහි දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොව උන්වහන්සේගේ දයාබල දනන්හට සාමය වේවා. දෙවි ස්වාමිනී, ස්වර්ගයේ රජාණනි, සියලු බල දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජනිත පුත්‍රෝ ස්වාමිනී, ජේසු ක්‍රිස්තුනි, දෙවි ස්වාමිනී, දේවාච බාලකයාණනි, පියාණන්ගේද පුත්‍රයාණනි, ලොවේ පව්වරණ ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව්වරණ ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි, එකම ශුද්ධෝතනයන් වහන්සේ ඔබ වහන්සේම, එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේම, එකම පරමෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේම. ආමේන්. අපි ආඥා කරමු. දයාබර දෙවි පියාණනි, ආත්මාර්ථයේ ස්වමින් විසිරී යන අප සැම
ඔබ වහන්සේගේ දහම ඇදහීම තුළ එකමුතු කරන්නට ඔබ වහන්සේ කරුණාභිප්‍රා වූ සේක් වේද. අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ දිරිගැන්වීම අප තුළ ශක්තිමත් කර අපගේ ජීවිත දේව ප්‍රේමයෙන් සලකුණු කර අප එකමුතු කළ මැනව. අප සහෝදර සහෝදරයන් මෙන් එකට එක්ව දිවි ගෙවීමෙන් ඔබ වහන්සේගේ සුභාරංචියේ දූතයන් වන්නට අප සියල්ලන්හට වරම් දුන මැනව. මේ කිදී ඔබ හර්ෂදාත්මයන් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටිනාවුද රජකම් කරන්නාවුද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. එසකියල් දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් ගත් පාඨයකි. ස්වාමීන් වන මම උස්ගහා පහත් කරමි. මිටිගස් උස් කරමි. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක. උස් වූ කිහිරිගස් මුදුනෙන් මමම රිකිල්ලක්ගෙන ඒ සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලි වලින් ලපට රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි. මම එය උස් වූ ඊශ්‍රායල් කන්ද උඩ පිහිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේය. එහි පළදාව හටගන්නේය. එය උතුම් කිහිරි ගසක් වන්නේය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු ඒ යට ලගින්නෝය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත. එවිට ස්වාමින් වන මා උස්ගහ පහත් කළ බවත්, මිටිගහ උස් කළ බවත්, සරුගහ වියලි කළ බවත්, වියලි ගහ සරු කර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. ස්වාමින් වන මම මෙසේ වදාළෙමි. වදාළ ලෙසම කරමි. දේවාක්‍යයේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදිනි ඔබ වහන්සේට තුතු බිදීම හොබනේය. සමිඳුනි ඔබ වහන්සේට තුතු දීම ඔබනේය. සමිදිනි ඔබට තුති පිදීම හොබනේය. මහෝත්තමයාණෙනි ඔබගේ නාමය වර්ණනා කිරීම යහපත්ය. උදෑසන ඔබේ පෙම පැවසීම හොබනේය. රෑ යාමේදී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත්ය. සමිඳුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේය. දැහැමියෝ තාල වෘක්ෂමෙන් සරුසාර වන්නෝය. ලෙබනන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝය. සමිඳුන්ගේ නිවසෙහි ඔබ ඒවා රෝපණය කළසේක. දේව මණ්ඩපෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේය. සමිඳුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේය. වයස ගිය පසු ඒවා පළදාව දෙන්නේය. සාරවත්ව නිල් පැහැව ඒවා පවතින්නේය. එසේ වන්නේ සමිදානන් සාධාරණ බවද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදන් නොමැති බවද දක්වනු පිණිසය. සමිඳුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේය. දෙවන කියවීම ශුද්ධ වූ පාවුලතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් ගත් කොටසකි. එබැවින් අපි සෑම විටම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නැමැති නිවාසයෙහි සිටිනතුරු අපි ස්වාමින් වහන්සේගෙන් ඈත්ව සිටින බව දනිමු. අප ජීවත් වනුයේ දැකීමෙන් නොව ඇදහීමෙන්ය. අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නැමැති නිවාසයෙන් ඈත් වී ස්වාමින් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමති වෙමු. ඒ නිසා අපි එහි වේවා මෙහි වේවා
කොයි නිවාසෙහි සිටියත් ස්වාමින් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශාවෙමු. මන්ද අපි සියලු දෙනාම තම තමාගේ ශාරීරික ජීවිතයේදී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ නිශ්ශාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියමව සිටිමු. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාදුකාරය. Hallelujah, 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 hallelujah. බීජ නම් දෙවියන් වහන්සේගේ වචනයය. ක්‍රිස්තුස් වහන්සේ වපුරන්නාය. මෙම බීජ සොයාගන්නා යමෙක් වේද ඔහු සදහටම ජීවත් වන්නේ යයි ස්වාමින් වහන්සේ වදාරන සේක. Hallelujah, 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 hallelujah. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. තවද උන්වහන්සේ කතා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳුය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි. රෑදහවල් දෙකී ඔහු නිදා සිටියදීත් අවදිව සිටියදීත් ඔහු නොදන්නා අයුරින් බීජ පැලවී වැඩෙයි. පොළව එහි ස්වභාවයෙන්ම පල හට ගන්වයි. පළමුව දළුවද දෙවෙනුව කරලද ඉන්පසු කරල පුරා දහන්නේද හටගනී. ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන් ඔහු වහාම දෑකැත්ත යොදන්නේ යයි වදාළසේක. තවදුන් වහන්සේ මෙසේ වදාළසේක. මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය කුමකට සමාන කරම්ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම්ද? ඒ අබහැටයකට සමානය. ඒ පොළොවෙහි වපුරන කල මිහිපිට සියලු බීජවලට වඩා කුඩා වුවත් වපුලායින් පසුව වැඩි සියලුම පැලෑටිවලට වඩා ලොකු වේ. එහි සෙවණෙහි අහසේ කුරුල්ලන්ට ලගින්නට හැකිවන තරම් විශාල අතු එය විහිදුවන්නේය. උන්වහන්සේ මෙවැනි උපමා රැසක් මගින් අසන්නන්ට තේරුම් ගත හැකි පමණට දහම් දෙසුසේක. උපමාවක් නැතිව උන්වහන්සේ ඔවුන්ට කිසිවක් නොවදාළසේක. එහෙත් උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන්සේක. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනී වහන්සේට ප්‍රශංසා වේවා. වාඩිවන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 11 වෙනි ඉරුදින මේ දේව වචනය අපි දකිනවා සුවිශේෂය තුල ස්වාමින් වහන්සේ විශේෂාකාරයෙන් උපමා මගින් කතා කරනවා. දේව රාජ්‍ය පිළිබඳ උපමා මගින්. දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ පොළොවේහි බීජ වපුල මිනිසෙකුට ඒ සමාන කරනවා. අපි දකිනවා ඔහු ඒ බීජ වපුලයින් පසුව ඒ බීජ පැලවෙලා එය ඵල උපදවන හැටි රෑදාවල් දෙකී මිනිසා නිදා සිටියදීත් අවදිව සිටියදීත් ඔහුට නොදැනුවත්ව මේ බීජ පැලවෙලා ඒ වර්ධනය වෙලා ඒ කරල් හට අරගෙන ඒ කරල්වල ධාන්‍ය හට ගන්න ආකාරය, ඒ වගේම අස්වැන්න කාලයේදී ගොවියා දෑකැත්ත යොදමින් අස්වැන්න නෙලා ගන්න ආකාරය කතා කරනවා.
අපි දකින උන්වහන්සේ කතා කරන්නේ දේව රාජ්‍ය ගැන. ඊළඟ උපමාව ගැන කියද්දි විශේෂයෙන්ම සුදු සුවිශේෂය කියනවා ජේසුස්වාමින් වහන්සේ මෙන්න මෙහෙම කිව්වයි කියලා. මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය කුමකට සමාන කරම්ද? එහෙමනම් උන්වහන්සේ විශේෂයෙන්ම මේ දේව රාජ්‍ය ගැනයි කතා කරන්නේ. දේව රාජ්‍ය උන්වහන්සේ අපේ හදවත් වල වපුරනවා. අපේ ජීවිත තුළ උන්වහන්සේ වපුරනවා. ඒ පැලවෙන්නට සලස්වනවා. ඒ පැලවෙන්නට සැලැස්වීම උන්වහන්සේගේ අරමුණයි. ඒ පළදැරීම උන්වහන්සේගේ අරමුණයි බලාපොරොත්තුවයි. නමුත් ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේ වපුරන මේ බීජ පිළි අරගෙන ඒ අප තුළ වර්ධනය වෙන්නට සැලැස්වේ නැත්නම් ඒ දේ සිදු වෙන්නේ නැහැ. අපි ප්‍රතික්ෂේප කෙරුවොත් දෙවියන් වහන්සේගේ වචන උන්වහන්සේගේ ඉගැන්වීම් අපි ප්‍රතික්ෂේප කෙරුවොත් කවදාවත් දේව රාජ්‍ය අප තුළ පළ දරන්නට හැකියාවක් නැහැ. අපි දකිනවා උන්වහන්සේ තවත් උපමාවක් කියනවා. අබ ඇටය පිළිබඳව මේ උපමාව සියලු බීජ වලට වඩා කුඩා වුවත් ඒ වපුලායින් පසුව වැඩි විශාල ගසක් බවට පත් වෙනවා. එහි අතු අතර කුරුල්ලන්ට ලගින්නට හැකි තරමට ඒ පුංචි අබ ඇටය ගසක් බවට පත් වෙනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි දකිනවා උන්වහන්සේ මේ කතා කරන දේ තුල එහෙමනම් දේව රාජ්‍යයේ බීජය අප තුලට අපි පිළිගත්තයින් පස්සේ ඒ අපි තුල වර්ධනය වෙනවා. කොයිතරම් වර්ධනය වෙනවද කියනවා නම් අපි තුල තියෙන ආත්මార్థකාමීත්වයේ ඊර්ෂ්‍යාවේ පරිගැනීමේ මේ චේතනාවන් අයින් කරලා ස්වාමින් වහන්සේගේ ආදරය ප්‍රේමය අප තුල වර්ධනය වෙන්නට සලස්වන. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ එහි අතු අතර කුරුල්ලන්ට ලගින්නට හැකි, අන් අයට හෙවන දෙන්නට හැකි. අද මේ මුළු සමාජයේම අතරමං වුණු ස්වභාවයකයි තියෙන්නේ. මේ මුළු සමාජයේම මුළු ලෝකයේම මිනිසුන් බොහෝ කලකිරීමට අධෛර්යමත් වීමට පත් වෙලා සිටින මොහොතක්. තමන්ගේ ශක්තියින් හැකියාවන් නිෂ්ඵලයි කියලා තේරුම් අරගෙන තියෙන මොහොතක්. ඒ වගේම තව තවත් මිනිස් ප්‍රඥාව තුළ මිනිසුන් ඉදිරියට යන්නට ඇතැම් අය පොරකන දඟලන මොහොතක්. අපිට පේන්නට තියෙන ඒ වගේම මේ අධෛර්යමත් වුණු අය බොහෝසේ පීඩාවන්ට පත් වෙලා දුක් වේදනාවන්ට පත් වෙලා කලකිරිලා ජීවිත ගත කරනවා. මෙවැනි තත්වයක විශේෂයෙන් මේ වසංගත තත්වය ඒ වගේම විශේෂාකාරයෙන් මිනිස්සුන්ගේ ජීවන වියදම තව තවත් දැන් ඉන්ධන මිල වැඩිවීම තුළ මිනිස්සු තව තවත් ගොඩාක් අසරණ වෙලා තියෙනවා. මේ අර කබලෙන් ලිපට වැටුණා වගේ මිනිස්සු පුදුමාකාර විදියට එන්නම අසරණ වෙනවා. ඒ වගේම ගම් වතුර ව්‍යසනයෙන් තවත් අසරණ තත්වයට පත් වුණා. මේ සියල්ල තුළ දුකෙන් වේදනාවෙන් නැතම් වෙලාවට සාගින්නේ තමන්ගේ මූලික අවශ්‍යතාවත් ඉටු කර ගන්නට නොහැකිව සිටින විශාල පිරිසක් අද අපේ රටෙත් ඉන්නවා, අපේ ප්‍රදේශයේත් ඉන්නවා, මුළු ලෝකේ පුරා පුදුමාකාර මානසික පීඩාවක ඉන්නවා. සමහර වෙලාවට නොහිතපු විදිහට බලාපොරොත්තු නොවුණු විදිහට තමන්ගේ ප්‍රියයන්, තමන්ගේ පවුලේ අය, තමන්ට ආදරය කරපු අය, තමන් ආදරය කරපු අය මේ වසංගත තත්වයේ තුල මිය ගිහිල්ලා. ගම් වතුර තත්වයන් නිසා ඒ අය සමහර අය මිය ගිහිල්ලා. තමන්ගේ දේපල අහිමි වෙලා සමහර අයට රැකියා කරගන්නට බැහැ. තමන්ගේ සමහර අයගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනියන්න හැටියක් නැහැ. මුළු ලෝකෙම එක තැනක නතර වුණා වගේ. නමුත් තවමත් දෙවියන් වහන්සේ තුල විශ්වාසය නැති අය, දෙවියන් වහන්සේගේ හඬට සවන් නොදෙන අය තවමත් එක හැල්මේ දුවනවා. තවමත් එක හැල්මේ දුවනවා මේ දේ අපට ජය ගන්න පුළුවන් කියලා තමන්ගේ ශක්තිය විශ්වාස කරගෙන. අපි දකිනවා දැන් හොඳයි යම්කිසි යහපතක් තියෙනවා. වැක්සින් එකක් මේ ප්‍රතිශක්තිකරණය මිනිසුන් තුළ ඇති කරන්නට වැක්සින් හොයාගෙන දැන් ලෝකේ පුරා එන්නත් කිරීම සිදු කරගෙන යනවා. හොඳයි. නමුත් මේ දැනට සොයාගෙන තියෙන එන්නත් වල ප්‍රතිඵල ලබා දීමේ කාර්ය අවුරුද්දකට පමණක් සීමා වෙලා තියෙනවා කියලා දැන් ප්‍රකාශ කරනවා. එතකොට මේ අවුරුද්දෙන් පස්සේ නැවත මේ එන්නත් ලබා දිය යුතු බවයි ප්‍රකාශ වෙන්නේ. එතකොට අපිට පේනවා එහෙමනම් මේ වසංගත තත්වයටත් තවමත් සාර්ථක කියලා කියන්නට විසඳුමක් සොයාගෙන නැහැ. එතකොට මිනිස් ශක්තියේ තියෙන දුබලකම, මිනිස් හැකියාවේ තියෙන අසරණකම, යට යා හැකි දුරේ තියෙන සීමිත බව අපට මේ සියල්ල තුල පැහැදිලි කරලා තියෙනවා. අද අපි ඇස් අරින්නට ඕන. එදා අද පළවෙනි කියවීමට පසුබිම් වෙච්ච සිදුවීම ගැනයි මම මේ කියන්නේ. එදා ඊශ්‍රායල් දේශය දෙකඩ වෙලා
විශේෂයෙන් උතුරු රාජ්‍ය දකුණු රාජ්‍ය වශයෙන් දෙකට බෙලා තියෙද්දි ඒ වගේම ඒ මිනිස්සුන්ගේ තිබුණු පාපය දෙවියන් වහන්සේගේ අනපනත් නියමයන් අමතක කරලා වුන් ක්‍රියා කිරීම නිසා ඔවුන් දරුණු විපත්තීන්ට මුහුණ දෙනවා. ඒ ප්‍රධානම විපත්තිය තමයි විශේෂයෙන් උතුරු රාජ්‍ය අසිරියන් වරුන්ගේ දැඩි ප්‍රහාරයකට ලක් වෙලා ඔවුන්ව අත්අඩංගුවට අරගන්නවා. ඔවුන් සතු දේපල කොල්ල කනවා, ඒවා විනාශ කරලා දානවා. එවැනි තත්වයක ඔවුන් බැට කාලා හිටියේ. එතකොට ඉතුරු වෙලා තිබුණේ මේ දකුණු රාජ්‍ය, විශේෂයෙන්ම දකුණු රාජ්‍යයේ ජුදා ගෝත්‍රයත් බෙන්ජමින් ගෝත්‍රයත් පමණයි ජීවත් වෙලා හිටියේ. එතකොට මේ ජුදා ගෝත්‍රය, බෙන්ජමින් ගෝත්‍රය විශේෂයෙන් ජෙහෝයාකීම් කියන රජුරුව තමයි පාලනය කළේ. එතකොට ඒ කාලය තුල අපි දකිනවා නෙබුකඩ්නේසර් රජුරුව මේ ක්‍රිස්තු පූර්ව 605 පමණ වෙන විට නෙබුකඩ්නේසර් රජුරුව බබිලෝනියේ රජුරු වන්න සිටියේදී ඒ බලකාමෙන් උද්දාම වෙලා විවිධ දේශයන් ආක්‍රමණය කරන්නට පුරුදු වෙලා සිටපු ඔහු මොකද කරන්නේ? මේ ඊශ්‍රායලයේ ඉතිරිව සිටපු මේ ජුදයාව සිටි අයව ආක්‍රමණය කරන, ජුදයාවට සම්බාධක පමුණුවලා ඔවුන් ආක්‍රමණය කරලා ඇතැම් අයව අරගෙන යනවා බබිලෝනියේ වහල්කමට. එතකොට ඒ වහල්කමේ නිවාසයේ ඇතැම් අය දුක් විඳින්මින් සිටිනවා. අපි දකිනවා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන් නෙබුකඩ්නේසර් රජුව බල කරනවා මේ ජුදයාවේ රාජ්‍යයට බදු ගෙවන්නට කියලා. බදු ගෙවන්නට කියලා. ඒ වගේම ජෙහෝයාකීම් රජුව බලනවා දැන් මේකට උත්තරයක් හැටියට සටන් කරලා දිනන්න. සටන් කරලා ඔහු කැරලි ගහන්නට පටන් ගන්නවා. නෙබුකඩ්නේසර් රජුරවන්ට විරුද්ධව හමුදාවන් රැස් කරන්නට පටන් ගන්නවා. නමුත් මොකක්ද ප්‍රතිඵලය වෙන්නේ? ප්‍රතිඵලය වෙන්නේ නෙබුකඩ්නේසර් රජුරවන්ගේ හමුදාවන් එවලා ජෙරුසලමට පහර දීලා මෙතන තවත් විනාශයක් කරලා ඔවුන් නැවතත් සිරබහරයට අරගෙන යනකොට විශේෂයෙන් ඔවුන් පත් කරනවා සෙදකියා කියලා රජෙක්ව. සෙදකියා කියලා රජෙක්ව පත් කරනවා. දැන් මේ කාලය තුල තමයි එසකේල් දිවැසිවරයා අර දෙවැනියට බබිලෝනියට අරගෙන ගිය කණ්ඩායමට ඇතුළත්ව අර විප්‍රවාසයට ගෙන යනු ලබන්නේ. වයස අවුරුදු 30ක් විතර ඇති ඒ වෙන විට එසකේල් දිවැසිවරයාට ඔහු දිවැසිවරයෙක් හැටියට දෙවියන් වහන්සේ දිවැසිවර කාර්යයට ඒ වෙද්දී ඔහුව තෝරගෙන තිබුණේ නැහැ. නමුත් ඊට අවුරුදු 6කට පස්සේ ඔන්න එසකේල් දිවැසිවරයා බබිලෝනියේ විප්‍රවාසයේ ඉඳගෙන ඒ විප්‍රවාසයේ විට හිටි සෙනගට කියනවා ජෙරුසලම ඊළඟට සිදුවෙන්නට යන විනාශය ගැනයි. සෙදකියාගේ අකීකරුකම මුරණ්ඩුකම නිසා ජෙරුසලමට තවත් විනාශයන් සිද්ධ වෙන්නට යනවා. එතකොට ජෙරමියා දිවැසිවරයා ජෙරුසලමේ ඉඳලා සෙදකියා රජුරවන්ටත් මඟ පෙන්වීම කරනවා. ඒ කාලේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල සෙදකියා නෙමේ ජෙරමියා දිවැසිවරයාට සවන් දෙන්නේ. ජෙරමියා දිවැසිවරයාගේ වචන ප්‍රතික්ෂේප කරනවා. එතකොට එසේකියල් බබිලෝනියේ විප්‍රවාසයේ ඉඳගෙන දිවැස්වැකි ප්‍රකාශ කරනවා. ජෙරුසලමට ඊළඟට අත් වෙන්නට යන විනාශය ගැන කියනවා. ඊළඟට ඒ අතරම ජෙරමියා දිවැසිවරයා ජෙරුසලමේ ඉඳගෙන එහි සිටි ජනතාවටත් රජුරවන්ටත් දිවැස්වැකි කියනවා ජෙරුසලමට ඊළඟට අත් වෙන්නට යන විනාශය ගැන. නමුත් සෙදකියා නෙමෙයි සවන් දෙන්නේ. ඔහුගේ අකීකරුකම මුරණ්ඩුකම නිසා ජෙරමියා දිවැසිවරයා අවවාද කරනවා සෙදකියා රජුරවන්ට මේ නෙබුකඩ්නේසර් අධිරාජ්‍යයට බදු ගෙවීම නවත්තන්න එපා. මේ ඉතිරි වෙලා ඉන්න සෙනගගේ ජීවිත ආරක්ෂා කරන්න තියෙන එකම දෙයයි යටත් වෙන එක, යටත් වෙලා ඉන්න එක. කියන දේ කරලා ඉන්න එක. ඒ නිසා ඒ ඉතිරි පිරිසගේ ජීවිත ආරක්ෂා කරන්න ජෙරුසලමේ Taman සතු වස්තුව දේව මාලිගාව මේ සියලු දේවල් රැක ගන්න නම් දැන් ඔබ යටත් වෙලා ඉන්නට ඕන, බදු ගෙවන්නට ඕන. නමුත් සෙදකියා රජුරුව මේ ඔබදනට සවන් දුන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට නෙබුකඩ්නේසර් රජුරුව හමුදාවන් එවලා සෙදකියා ඇතුළු තව විශාල පිරිසක් නැවත විප්‍රවාසයට අරගෙන යනවා. සෙදකියාගේ විප්‍රවාසයට අරගෙන ගිහිල්ලා සෙදකියා රජුරුවන්ගේ ඇස් උගුල්ලලා දානවා. ඇස් උගුල්ලලා දානවා. ඊට ඉස්සෙල්ලා එයාගේ ඇස් ඉදිරිපිටම සෙදකියාගේ පුත්‍රයන්ව මරලා දානවා. ඊට පස්සේ තමයි ඇස් උගුල්ලලා දාන්නේ. මෙවන් මහා විනාශයක් සිදු වෙන්නේ දෙවියන් වහන්සේ දිවැසිවරයා ලවා කියපු හඬට සවන් නොදුන්න නිසා. අන්න එවැනි පීඩිත කඩා වැටුණු මානසිකත්වයක ඉද්දි තමයි එසේකේල් දිවැසිවරයා අද මේ අපි කියපු පළවෙනි කියවීමේ කියන වචන කියන්නේ.
විශේෂයෙන් ඊශ්‍රායල් ජනතාවට මහා බලාපොරොත්තුවක් දෙනවා. ඒ වෙද්දී ඊශ්‍රායල් ජනතාව එසේකේල් දිවයිස්වරයා සමාන කරනවා කපලා බිම පෙරලලා දාලා තිබුණු තවත් වැවීමක් වර්ධනය වීමක් නැති ගසකට මහා කොටයකට. ඒ කොටය අපි දකිනවා සමහර වෙලාවට ওই ගස් කපා දාලා තියෙද්දි ඒ කොටවල රිකිලි හට ගන්නවා. ඒ රිකිලි හටගත්තට ඒවා මහා විශාල ගස් ලෙස නැවත වර්ධනය වෙන්නේ නැහැ. ඒවා ටික කාලයකින් ඒ ගසේ තෙතමනේ නැති වෙනකොට ඒවා වියලිලා මැරිලා යනවා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා තවත් කිසිම බලාපොරොත්තුවක් තබන්නට බැරි ඒ ඊශ්‍රායල් ජාතියට මේසකේල් දිවයිස්වරයා හරහා පණිවිඩයක් ගේනවා. මම එහින් උස්සු ඒ රිකිල්ලක් ගෙන ඒ පුංචි රිකිල්ලක් අරගෙන මම උස් කන්දක සිටවනවා නැවත පළ කරන එක වර්ධනය වෙන්නට සලස්වනවා. මේ තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලට දීපු බලාපොරොත්තුව. නුඹලා නැවත නැගිටින්නට බැරි තරට විනාශයට පත් වෙලා තිබුණත් නුඹලාව මම යලි නැවත නැගිටවනවා කීර්තිමත් ජාතියක් බවට පත් කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි බලන්න දෙවියන් වහන්සේගේ ඒ බලාපොරොත්තුව සැබෑ ලෙසම අපි දකිනවා ඉතිහාසය තුළ පළ දැරුවා. ඊශ්‍රායල් ජනතාව නෙබුකඩ්නේසර් රජුරුවන්ගේ ඒ පාලනයෙන් මිදිලා ඊට පස්සෙ ආපු රජ කෙනෙක්ගේ මෙහෙවීම යටතේ ඔවුන් නැවත ජෙරුසලමට එවනවා නිදහස් වෙලා එනවා. ඔවුන් නිදහස් වෙලා ආවට පස්සේ නැවත නැගිටිනවා මාලිගාව ගොඩනගනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔවුන් තුළ පළ දරනවා. අද අපි පත් වෙලා තියෙන මේ සියලු තත්වයන්ට හේතුව තවමත් මේ ලෝකේ මේ සමාජයේ අපේ ඇතුළුව පාපයයි කියන එක තවම මිනිසුන් තේරුම් අරගෙන නැහැ. මේ ගැන අපේ රටේ පාලකයෝ හිතන්නට ඕන. ජීවිත වෙනස් කරගන්න. එදා නිනීවයට ගිහිල්ලා ජෝනා දිවැස්සක කියද්දි රජවරු සිංහාසනයෙන් බැහැලා බිම ඉඳගෙන පසුතැවිලි වුණා, මනස්ථාපනය වුණා. ඒ අය තමන්ගේ වැරදි පිළි අරගෙන පාපයන් පිළි අරගෙන දෙවියන් වහන්සේ තුල ගමන් කරන්නට පටන් ගත නිසා දෙවියන් වහන්සේ කරන්නට අදහස් කළ විනාශයන් දඬුවම් ඔවුන් පිට ගෙනාවේ නැහැ. දෙවියන් වහන්සේ සියල්ල වෙනස් කළා. ප්‍රියදර සහෝදර සහෝදරයනි ਸਰබලධාරී දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි මා කෙරෙහි පැමිණ ඇති මේ සියලු ව්‍යසනයන් ඉවත් කරන්නට මේවා නිමා කරන්නට හැකි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ හඬට ඔබ මම සවන් දෙනවා නම් ඔබ මම උන්වහන්සේගේ වචන පිළි අරගෙන දේව රාජ්‍ය ඔබ තුල මා තුල වර්ධනය වෙන්නට ඉඩ හරිනවා නම් තවමත් අපි මොනවද කරන්නේ කල්පනා කරලා බලන්න. අද සමහර වෙලාවට ඇතැම් අය නිවෙස් වලට කොටු වෙලා ඉන්නේ. රැකියා කරගන්නට බෑ. නිවෙස් වලින් එළියට යන්නට බෑ. නමුත් තවමත් මේ නිවෙස් තුලට කොටු වෙලා ඉන්න කාලෙත් බලනවා දෙවියන් වහන්සේට පුංචි හරි කාලයක් නොදී යාඥාවට කාලය නොදී තමන් රිසිසේ තමන්ට ඉඩකඩ තියෙන හැටියට තමන්ම සතුටු කරගන්නට තෘප්තිමත් කරගන්න. එතන ඉඳගෙන සමහර වෙලාවට තමන්ගේම පවුලේ තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගේ භාර්යාවට සමහරලාට උදව් කරන්නේ නැහැ. සමහරලාට ඔවුන් අගය කරන්නේ නැහැ. සමහර වෙලාවට එකිනෙකාව ප්‍රොටෙක්ෂන් ස්වාමීන් වහන්සේ කරපු ආදරය ජීවත් කරවන්නේ නැහැ. අද දෙවෙනි කියවීමේ බොහොම පැහැදිලිව අපට ප්‍රකාශ වෙනවා විශේෂ ආකාරයෙන් ඔබ මම කරන හොඳ නරක අනුව ඔබ මාව විනිශ්චය කරනු සඳහා ස්වාමින් වහන්සේගේ විනිශ්චාසනයේ ඉදිරියට ඔබ මාව පමුණුනු ලබන දවසක් එනවා. ඒ දවසට ඔබ මම මුහුණ දෙන්නට යන්නේ කොහොමද? ඔබ මම සූදානම්ද? මේ අපේ හිතුමතේට දෙවියන් වහන්සේගේ හඬට සවන් නොදී. ඒ නිසා අපි වෙනස් වෙන්නට ඕන. අපේ ජීවිතයේ පාපයන් අපි විමසා බලලේ පාපයන් අපි අත්හැර දමන්නට ඕන. සමහර වෙලාවට අපි දන්නේ නැහැ අපි කරන කියන දේවල් ඒවා පාපයන්ද ඒවා දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධද නැද්ද යන්න අපි දන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරලා ඒ වචනයට අනුව තමන්ගේ ජීවිතය ගැන සිතා බලලා ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩුකම් පාපයන් අත්හැර දාලා සුද්ධවත් බවට පිවිසීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේට අපි කාලය දිය යුතුයි. ස්වාමින් වහන්සේ විශේෂ ආකාරයෙන් යාඥාවේ ජීවිතයකට අපව කැඳවනවා. උන්වහන්සේක ගැඹුරු සම්බන්ධතාවයකට නිසා පවුල් වල ඉන්න අම්මලා තාත්තලා මූලිකත්වයේ ගන්න අතහරින්නට එපා. ගෙදර දොරේ මොන වැඩ කටයුතු තිබුණත් මොන ප්‍රශ්න කරදර ආවත් යාඥාව අතහරින්නට එපා. ඒ දිනපතා දේව වචනය මෙනෙහි කිරීමකට ඇතුළු වෙන්න. දෙමව්පියෝ දරුවෝ එකට එකතු වෙලා එකිනෙකාට උදව් කරමින් ඒ වචනේ පණිවිඩය අවබෝධ කරගන්න පුංචි කාලයක් කැප කරන්න.
අද කිසි දෙයක් කරගන්න බැරිව එක තැන හිර වෙලා ඉන්න අපිට දෙවියන් වහන්සේ උදෙසා යම්කිසි කාලයක් කැප කළාට කිසිම විදිහක පාඩුවක් වෙන්නේ නැහැ. මේ සිදු වෙලා තියෙන සියලු විපත්තීන්ගෙන් ඔබව මාව ගලවන්නට නම් මේ පීඩාවන්ගෙන් ඔබව මාව මුදවන්නට නම් ඔබ මම දෙවියන් වහන්සේට අයිති විය යුතුයි. මේ රටේ පාලකයෝ ජනාධිපතිතුමන්ගේ ඉඳලා සියලු දෙනා මනස්ථාපනය විය යුතුයි. සිත් හැරීමකට ලක් විය යුතුයි. සාන්ත සභා මාතාව තුළ සියලු නායකයෝ ශුද්ධෝත්තම පියතුමන් රදගුරුතුමන්ලා ඒ වගේම පූජක පැවිදි සියලු දෙනා සැබෑ මනස්ථාපනයකට ඇතුළු විය යුතුයි. ජනතාව කැඳවිය යුතුයි. ජන රටේ නායකයන්ට ආරාධනා කළ යුතුයි සිත් හැරීමකට. ඔවුන්ට අභියෝග කළ යුතුයි පාපයන් නපුර අතහැර දමන්නට කියලා. අද මේ දේ සිද්ධ වෙනවා වෙනුවට අපි තවමත් සමහර වෙලාවට සභාවක් හැටියට අපි අපේ අයිතිවාසිකම් ඉල්ල ගන්න දඟලනවා. සමහර වෙලාවට අපිට අවශ්‍ය දේවල් රැක ගන්න අපි මුළු ගැන්විලා ඉන්නවා. මේ දේ නෙමෙයි වෙන්නට ඕන. සභාව හැටියට අපි සියල්ලන්ම සිත් හැරීමට කැඳවන්නට ඕන. අපි අභියෝග කරන්නට ඕන. ආගම කුමක් වුවත් ඒ අයගේ දහම තුල පවතිමින් අඩුම ගානේ ඒ පාපයන් නපුර අයහපත අතහරින්නට අපි අයට මඟ පෙන්වීම දෙන්නට ඕන. අපි අයට මඟ පෙන්වීම නොදී චෝදනා විතරක් කරලා වැඩක් නැහැ. ප්‍රතික්ෂේප කිරීම කරලා වැඩක් නැහැ. අපි අයට මඟ පෙන්වන්නට ඕන නැහැ. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් මේ සියලු අඳුරු වලාකුළු පහ කරලා අපට ආලෝකය දෙන්නට නම් යලි අපි හිස ඔසවලා නැගී සිටින්නට නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපට අවශ්‍ය නිසා සිත් ඇරිලා පාපේ නපුර අතහැරලා අපි යහපත් ක්‍රියාවන් අපේ ජීවිතේ ජීවත් කරවන්නට ඕන. මෙන්න මෙතනට එන්නටයි ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ. මේ පිළිබඳව අපි උන්වහන්සේට විශ්වාසවන්ත වුණොත් උන්වහන්සේ අප තුළ ඇති කරන ඒ ගැලවීම අපට ලබා දෙන දේව රාජ්‍යයේ සතුට ප්‍රීතිය ගැනයි අද මේ පළවෙනි කියවීමත් මේ ඒ වගේම විශේෂයෙන් සුදු සුවිශේෂයත් අපිට වටහා දෙන්නේ. ඒ නිසා අපි විශේෂ ආකාරයෙන් ස්වාමීන් වහන්සේ වෙතට නැඹුරු වෙමු. අපේ සිත් සෝදිසි කරගනිමින් පාපයෙන් නපුර අතහැරලා දාලා අපි යහපත, ආදරය, ප්‍රේමය, දයාව වපුරවන්නට පුරුදු වෙමු. ඒ අප තුළ වර්ධනය වෙන විට අන්න දේව රාජ්‍ය ඔබ මා තුළ අන් අයට දුකට වේදනාවට පත් වුණු අයට, කලකිරුණු අයට, අධෛර්යමත් වුණු අයට ශක්තිය දෙන්න, ධෛර්යය දෙන්න අපට හැකියාවක් ලැබෙනවා. ඒ අයට හේවණක් වෙන්නට, ඒ අය විනාශ වී යානොදී ඒ අයවත් රැක ගන්නට අපිට හැකියාව ලැබෙනවා. දෙවියන් වහන්සේගේ අති බලගත් ආත්මානුභාවය එදා බබිලෝනියේ එසකියල් තුරිනුත් එතන එලෙස ක්‍රියාත්මක වෙන ඒ මොහොතේම එදා ජෙරුසලමේ ජෙරමයා තුලිනුත් ක්‍රියාත්මක වුණා වගේ මේ මුළු ලෝකේ පුරාම මේ දෙවියන් වහන්සේගේ බලමහිමය ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඔබ මම ඇදහිල්ලෙන් මේ දේ අයිති කර ගන්නවා නම්, ඒ දේ ඔබ මම ඇදහිල්ලෙන් යුතුව අන් අයට ලබා දෙනවා නම්, ඒ නිසා දෙවියන් වහන්සේගේ හඬට සවන් දීමේ, උන්වහන්සේගේ වචනානුව ජීවත් වීමේ, උන්වහන්සේක ගැඹුරු කිට්ටු සමීප සම්බන්ධතාවක ජීවත් වීමේ අවශ්‍යතාවය දැඩිව තියෙද්දී අපි ආඥා කරමු ස්වාමිනී මේ දේ අප තුළ සම්පූර්ණත්වයට පත් කරන්නට කියලා. අපි සියලු දෙනාම නැගිට සිටිමු. දේව රාජ්‍යයේ සතුට ප්‍රීතිය අපට උරුම කර දෙන්නට ආශාවෙන් බලාගෙන සිටින දෙවියන්න් වහන්සේගේ මහා ගැලවීමේ සැලැස්ම කෙරෙහි අපගේ එකම විශ්වාසය මෙසේ ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආහස හා පොළවද පෙනෙන නොපෙනෙන සියල්ලද මාව වදාළ සියලු බලවත් දෙවියන්න් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ජනිත පුත්‍රයානන්ද ඒකම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කාලයකම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වහන්සේක. ජනිත නමුත් මරණු ලැබ පියාණන් වහන්සේ සමග එකම වාත්‍ය ඇතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතුවටගෙන සියල්ල මවුල් ලැබුවේය. මිනිස් අපෝදේශාද අප ගැලෙමු දේශාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍යමරියාවන්ගෙන් මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අපෝදේශා පොන්සිය පිලාතු යටතේ කුරුසියන ගසනු ලැබ මරණ වේදනාවෙන්ද උකුත් වී තැන්පත් කර ලැබූසේක. ශුද්ධ ලියලි පරිදි ඔවුන් වහන්සේට මුනිදා උත්ථාන වූසේක.
උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මරණව නිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැතේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්දු ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් කතා කළසේක. අපොස්තලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මරුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ ආදරයේ වචනය ලොව පුරා පතල කිරීමට වෙහෙසෙන දෘශ්‍යමාන නායකයන්න් සුදතුම් පියාණන් ඇතුළු පූජක පැවිදි සෑම දෙනාට හිතු සමිදානන් අනුගාමී වෙමින් දේව ජනතාවට යහපත් මාර්ගයක් පෙන්වමින් තම දේව සේවය නිසිලෙස ඉටු කිරීමට අවශ්‍ය සුදතුම් වරම් දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි ලොව පුරා පැතිරී තිබෙන වසංගතයන් නිසා පීඩාවට පත් වී සිටින සෑම දෙනාද ඔවුන්ට උපස්ථාන කරන සෑම දෙනාද ඔබ වහන්සේගේ දෑසට බාර කරමු. ඔවුන් සෑම දෙනා වෙත ඔබ වහන්සේගේ සුව කිරීමේ බලය ලබා දෙමින් දේව ආදරය අත්දැකීමට අවශ්‍ය වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි මේ වසංගතය නිසා මෙලවින් සමුගත් සෑම දෙනා වෙනුවෙන්ද ඔවුන්ගේ ආදරය උදානය කර ඔවුන්ගේ වියෝවෙන් ශෝකයට පත්ව සිටින සෑම දෙනා සනසා වදාරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි මෙලව ජීවත් වන කාලය තුලදී දේව රාජ්‍ය වටිනාකම් හඳුනා ගනිමින් අන් අය වෙනුවෙන් වෙහෙසෙමින් උන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට ස්වර්ගීය උරුමය දිනා ගැනීමටත් අප සැමට අවශ්‍ය වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. මේ මොහොතේ විශේෂ ආකාරයෙන් දුකට වේදනාවට පීඩාවට පත්ව අසරණව සිටින සියලු දෙනා වෙත දයාවේ දෑත් දිගු කරන්නට අපව මෙහෙවන්නට කියලා. ඒ සඳහා ආදරයේ හදවතක් අප තුළ ඇති කරන්නට කියලා අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. අප සතු දේ බෙදා හදා ගනිමින් දුගීනට දුක්පතුනට අසරණයට පිහිට වන්නට අපට අවශ්‍ය බලය ශක්තිය ධෛර්යය අපි ආයද සිටිමු. මේ සියලු අභියෝග මැද දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් හා උන්වහන්සේ අපට දුන් දේව රාජ්‍ය පිළිබඳ බලාපොරොත්තුවෙන් ස්ථීරව සිටින්නට ධෛර්යයෙන් යුතුව සියල්ලට මුහුණ දෙන්නට අපට අවශ්‍ය ප්‍රඥාව නැනනුවන අපි ස්වාමින් වහන්සේගේ නායදින් මේ කිදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපට ලැබේවා. ආමේන්. ලෝකාද්දරී ස්වාමිනී අප වහන්සේට ජීවිතයද අප සතු සැමදේ දෙවිදුන්ගෙන් ලැබුවේ ඒ වෙනුවෙන් දෙවිදුන් පැතුවේ
ආදරයයි අපගේ කල්වාරිය මත කිතු හිමියාග සමරන මේ මොහොතේ කල්වාරිය මත කිතු හිමියාග සමරන මේ මොහොතේ අප දිවි පඬුරම තිලින කරන්න වරදෙනු මැන දෙවිනේ ජීවිතයද අප සතු සැමදේ දෙවිදුන්ගෙන් ලැබුවේ ඒ වෙනුවෙන් දෙවිදුන් පැතුවේ ආදරයයි අපගේ ආදරයයි අපගේ සහෝදර සහෝදරියනි මාගේ සහභගේ ආගේ සිළු බල ඇති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුසුලෝ සභාවට ප්‍රයෝජනවත් වන සඳහාද ඔබගේ අස්වලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. කරුණා සාගරය වූ දෙවි ස්වාමිනී අප ඔබ වහන්සේට පුදන මේ පූපමිදි රස හා සමග රෝගීව සිටින්නා වූද විවිධාකාරයෙන් ශාරීරික ආකාරයෙන් හා මානසික ආකාරයෙන්ද පීඩාවට පත්ව සිටින්නා වූද විවිධාකාරයෙන් අසරණව සිටින්නා වූද සියල්ලන් ඔබ වහන්සේගේ දෝතට දතු කරමු. ශුද්ධ වූ ස්වාමිනී පූපමිදි රස ජේසුස් සමිඳුන්ගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට හරවන්නා ඔබ වහන්සේම ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරයේ ආලපනයෙන් සහ උදෝවණයෙන් ඔවුන් සැම සුවපත් කර ඔවුන් සියල්ලන්ට සහනය සැනසීම ගෙන දෙන මහඟු යාගයක් බවට මේ පත් කළ මැනව. මේකද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට අපි ස්තුති කරමු. යෝග්‍යෝද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සිළු බල ඇති සදාතන දෙවියනි අප ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කලීද සෑම තැන්නිද අප වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. මිනිසා කළ වරද ගැන අනුකම්පා කළ උන් වහන්සේ කන්‍යාවගෙන් ඉපදීමට කරුණා කළ සේක. ඔවුන් වහන්සේ කුරුසිය මත දුක්විද දැසී නිත්‍ය මරණයෙන් අප ගලවා ගත් සේක. තවද උන් වහන්සේ මරණින් උත්ථාන වී සදා ජීවිතය අපට දානය කළ සේක. එහෙන් සුරදූත අග්‍රදූත සුරසේනා සමූහයේ නිරන්තර සාදුනාදයට අපගේ ගීතරාවේ දෙක් කරමින් ඔබ වහන්සේගේ මහෞතම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ ලෝකාධිපති ස්වාමීන් වහන්සේ සුවිශුද්ධ ආසත් බලවත් වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩුමානෝ භාග්‍යවත් ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සවිශුද්ධතාවේ උල්පත වහන්සේමය. එහින් වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ආවනතවයිද සිටිමු. අප එසේ අදිනියේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයක් ශ්‍රී රුධිරයක් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර රූපේ රැගෙන වහන්සේට තුති පුදා එය කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි
රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව් කමාව සඳහා උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනේ මාගේ දෙවියනි අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී වහන්සේ ගුතුසේක ස්වාමිනී වහන්සේ උතානෝසේක ස්වාමිනී වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණනිය උන්වහන්සේගේ මරණිද උත්ථානයේද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලීම්දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටමින් ඔබ වහන්සේට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවයිද සිටිමු. ස්වාමිනී මුල්ලොවෙහි පැතිර පවත්නා වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අප අගරාධ ගුරුතුමන්ද සහායක රාධ ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද ඔබ දිනාගත් විශ්වාසකයින්ද විශේෂයෙන් මෙම දේව මෙහෙට සහභාගී වන වහන්සේගේ දරු දැරියන්ද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්ථානයේ බලාපොරොත්තු ඇතුව මේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තු නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් සැම පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පාව මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද එතුමියගේ දම්පති නුෂ්‍යදෝ ජුසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සෑම කාලයන්හි වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයින්ද ශුද්ධ ජුසේවාස් මුනිදුන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව. තවද උනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලඇති දෙවී පියාණනි ශුද්ධාත්මයාණන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාටම අත්වේවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට ඉගැන් වූ වදන් වලින් පියාණන් වහන්සේට අපි ප්‍රතිඥා දෙමු. සැබෑ ලෙසම ඔවුන් වහන්සේගේ හඬට සවන් දී ඔවුන් වහන්සේගේ වචන අප තුළ පැලවෙන්නට ඉඩ හරින්නටත් එයට යෝග්‍ය පරිදි ක්‍රියා කරමින් ඒ නිසි ඵලදැරීමක් කරා ක්‍රියාකාරී වන්නටත් අපට අවශ්‍ය ඵලය ශුද්ධාත්ම වරම් දෙන්නට කියලා එමගින් ස්වර්ග රාජ්‍යයේ උරුමකරුවන් බවට අප පත් කරන්නටයි මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි සිදු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව
අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතින් අප මුදාලන මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන් දායිදිමු. ඊට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාදයක් රාජ්‍යයද බලයද මහිමයද සදහටම වහන්සේගේය. සාමයව සමග තබා යමි මාගේ සාමයවට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගය දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහටම වැඩ සිටිනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය ප්‍රේමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට අවංක සිතින් යුතුව සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරන දේවාජපාලකයාණෙනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන දේවාජපාලකයාණෙනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන දේවාජපාලකයාණෙනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෙනි පියාණන් වහන්සේගේ කැමැත්තෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ සහයෝගයෙන්ද ඔබ වහන්සේගේ මරණය මගින් ඔබ වහන්සේ ලෝකයේ ජීවමාන කළසේක. ඔබ වහන්සේගේ මෙම ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරය අනුභවයෙන් අපගේ සියලු පව්වලින්ද සෑම යහපතින්ද අප මුදාගත මැනව. ඔබ වහන්සේගේ අනපනත් සියල්ලෙහි අප නියැලී සිටින්නට සලස්සනු මැනව. කිසි දිනක කිසිම දිනක අපට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි මෙන ජීවමාන ජේසු ක්‍රිස්තුස් සමිදානෝ දේව රාජ්‍ය පිළිගන්නටත් දේව රාජ්‍යයේ උරුමකරුවන් වන පිණිස පියාණන් වහන්සේගේ කැමැත්ත මුළුමනින් ඉටු කරන්නටත් ඔබ මා කැඳවන ස්වාමින් වහන්සේ ඔවුන් වහන්සේගේ හඬට සවන් දී ඔවුන් වහන්සේගේ වචන අනුව ක්‍රියාකාරී වන්නෝ සැබවින්ම භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ ලබන්නට වාසනාකාරයෙක් නොවෙමි මම වචනයක් වදාළ හොත් නොබ සුවවන්නේ මගේ ආත්මය.
සවිදේ මම සූදානම් ඉන්න ඇතුළට ඔබ හද මැදුරේ සවිදේ මම සූදානම් ඉන්න ඇතුළට ඔබ හද මැදුරේ මෙතුවක් කල්ලදුරේ ගිරේ දොරකුළුලා හද මැදුර වසා සිටියේ ඔබෙන් නැරයුම් ලැබෙන තුරු දහසක් පැතුමන් හද පුරවාගේ මම සූදානම් එන්න ඇතුළට ඔබ හද මැදුරේ සමිදේ මම සූදානම් එන්න ඇතුළට ඔබ හද මැදුරේ අපි ආඥා කරමු. ස්වර්ගීය පියාණනි අප ලබාගත් මේ භෝජනය අනුහසින් අප සියල්ලන් බලවත් කර ඔබ වහන්සේගේ වචනය අනුසාර කරන්නට අපට අවශ්‍ය ශුද්ධාත්ම වරම් දානය කළ මැන ඒ මගින් ඔබ වහන්සේගේ වචනය අප තුළ පළ දරන්නට සලස්වන්නටත් අප අස්සල් වැසි සොයිරි සොයිරියන් සියලු දෙනාහට ඔබ වහන්සේගෙන්ම නික්මෙන්නා වූද අප අත්දකින්නා වූ ආදරය දයාව කරුණාව ලබා දෙන්නටත් අප මෙහෙවුව මැනව. ඔබ වහන්සේ අප සියල්ලන්ගේ ගැලවීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ දුක් විඳීම මරණය හා උත්ථානය මගින් සිදු කර මේ මහඟු අභිරහසය අනුහසින් සියල්ලන්ගේ දුක් වේදනා පහ කළ මැනව. රෝග සුවපත් කළ මැනව. සියලු පීඩා දුරු කළ මැනව. සියල්ලන්ට සහනය හා සුවේද සැනසීමද දානය කළ මැනව. මේකද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෞත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර සුවපත් කර ආරක්ෂා කරන සේක්වා. ආමෙන්. යන්න සාමයෙන් හා ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මේ මොහොතේ මා විශේෂ ආකාරයෙන් ස්තුතිවන්ත වෙනවා මෙම දිව්‍ය පූජාව සංවිධානය කළ ගරු කන්‍යා සොහිරියන්ට, ඒ වගේම ජනවන්දනා කමිටුවට, ගායනා කණ්ඩායමට, ඒ වගේම සංක්‍රිස්තියන් මහත්මයාටත්, එලෙසම මේ දිව්‍ය පූජා යාගය Facebook මාධ්‍ය ඔස්සේ විකාශනය කරන අපගේ දේවස්ථානයේ සාන්ත මරියා දේවස්ථානයේ මාධ්‍ය කමිටුවේ දරුවන්ටත් අපගේ ස්තුතිය පුද කර සිටිනවා. නගරයේ ශූදවර ඔබා උදමුමේ ගීගයා මුදුනේ මල් තබා
සතට සරණ දරන කෙලොව සිරිලබා ආදිම අරුම පුදුම කරන ශෝධවර ඔබා දිලිඳු සැවොම වසන දෙර උදන මල් තබා ශෝධවර ඔබා උදන මල් තබා පාදුවා නගරයේ ශෝධවර ඔබා උදමුමේ ගී ගයා මුදුනේ මල් තබා සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන් ආමෙන් ඔබ සැමට ජේසු පිහිටයි ජේසු පිහිටයි ජේසු ෆාදර් පිහිටයි